අයිබෝවන් සුබ දවසක් සිරස ප්‍රෙස් රිලීස් සමගින් ඔබ එක්වන්නේ දවසේ ජාතික පුවත්පත්වල සියලු තොරතුරු ඔබ වෙත ගෙනෙන වැඩසටහන. විශේෂයෙන්ම අද දවසේ සඳහන් කරන්න ඕන කාරණේ තමයි අද දවසේ ජාතික පුවත්පත් සියල්ලම පහේ බැලුවම සුගත් සියලුම පුවත්පත්වල මේ පළාත් සභා මැතිවරණය අමතක කරලා නැහැ. ඒ පසුපස ගිය සිදුවීම් රසක් වාර්තා වෙනවා. විශේෂයෙන් අප ඊයේ දිනේ ප්‍රෙස් රිලීස් වැඩසටහනනොත් ඇත්තටම ගත්තොත් පළාත් සභා මැතිවරණ විකාශයක් කළා හා සමානව තමයි. මොකද ඒ සියලුම පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තිබුණේ පළාත් සභාවට අදාළ. අදත් පශ්චාත් මැතිවරණයේ සිදුවීම් ගණනාවක් අද පුවත්පත්වල වාර්තා වෙනවා. ඔව් අපිට පටන් ආරම්භ කරමු අද පුවත්පතින්. සුගත අද පුවත්පත කියන්නේ එක්සත් එජාපයේ අද සිට වෙනස් වෙයි. උපසිරස්තල කිහිපයක් තිබෙනවා. නියෝජ්‍ය නායක තනතුරට සජිත්, රංජිත් මද්දුම් බණ්ඩාරට ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරක්, හරින් පිළිබඳ විශේෂ අවධානයක්, තලතාට හා අකිලට ජාතික තනතුරු, එරාන් භාණ්ඩාගාරික තනතුරට ඒ වගේම තවත් ඊට සම්බන්ධම පුවතක් තිබෙනවා නායකත්ව මණ්ඩලයේ දිය වෙයි, නායකත්ව මණ්ඩලයේ දිය වෙයි, රවි උපනායක තනතුර භාර ගනීද ප්‍රශ්නාර්ථයක් සහිතවමයි මේ පුවත ඒ ප්‍රශ්නය මතු කරන්නේ. ඒ වගේම අමරශ්‍රී වාසතුව තිබෙනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතෙත් ඔබ සාකච්ඡා කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවම තමයි ප්‍රධාන සිරස්තරය බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. ඒ ජාපයේ තීරණාත්මක සාකච්ඡාව අද සජිත් නියෝජ්‍ය නායක කියලා ප්‍රශ්නාර්ථයක් තිබෙනවා, රවි උපනායක කියලා ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. ඔව් මේ පුවත්පත් දෙකේම මේ රවි උපනායක තනතුර කියන එක සහ මේකට ප්‍රශ්නාර්ථ සහිතවයි සඳහන් කරන්නේ. ඒ වගේම දිවයින පුවත්පතින් අපි බලමු මේ පුවතේ ඇතුළත සඳහන් වන්නේ මොනවද කියන කාරණේ. එළඹෙන ජනාධිපතිවරුන් ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනසක් සිදු කරමින් දී ක්‍රියාමාර්ග පිළිබඳ ගත යුතු කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණාත්මක රැස්වීමක් අද 23 වෙනිදා සවස සිරිකොතදී පැවැත්වේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය සඳහා සජිත් ප්‍රේමදාස මහතාද, උපනායක ධූරය සඳහා රවි කරුණානායක මහතාද පත් කර ගැනීමට නියමිතව ඇත. මේ අතර පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඉල්ලා සිටින නිසා ඇතිව තිබෙන නව තත්ත්වය මත නායකත්ව මණ්ඩලයේ තවදුරටත් පවත්වාගෙන යන්නේ දැයි සම්බන්ධවද මෙහිදී සාකච්ඡාවට ගනු ඇතැයි පැවසේ. එළඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමග ගනුදෙනු කිරීම සම්බන්ධවද මෙහිදී පොදු එකඟතාවයකට පැමිණීමට නියමිත අතර ඒ පිළිබඳව අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කෙරේ කියලා තමයි වැඩිදුරටත් මේ පක්ෂයට බලපාලා තිබෙන ආකාරය නේ පක්ෂයට විතරක් නෙවෙයි රටටම බලපාලා තිබෙනවා යම් යම් කාරණා සම්බන්ධයෙන්. ඒ වගේම තවත් පුවතක් තිබෙනවා මේ හාලියල දෙපිරිසක් අතර ගැටුමක් සිදුවීම පිළිබඳ. හාලියල දෙපිරිසක් අතර ගැටුම් ආධාරකරුවන්ගේ රියකටත් ගසති මාධ්‍යවේදියෙක් තුවාල ලබා රෝහලේ. විශේෂයෙන්ම අපේ සිරස මාධ්‍යවේදියා කපිල චන්දන තුවාල ලැබුවා මේ සිදුවීමේදී. ඔහු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් අනතුරු අපි ලග්බිම් පුවත්පතට යමු. තිස්ස ඉල්ලා අස්වෙයි නායකත්ව මණ්ඩලය ගැන කලකිරිලා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂ නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම ලිපිය ඊයේ පක්ෂ වෙත බාර දුන් පුවතයි මේ වාර්තා කරන්නේ. ලග්බිම් පුවත්පතයි මේ පුවත වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ නායකත්ව මණ්ඩලයේ යම් යම් ප්‍රකාශ සම්බන්ධයෙන් සහ එහි හැසිරීම පිළිබඳව තිස්ස අත්තනායක මහතා ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළා. විශේෂයෙන්ම මේ පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් මෙහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් තමයි ඔහුට තිබුණු චෝදනා පිළිබඳව සඳහන් කළේ. ඒ සියල්ලේ අවසානය තිස්ස ඉල්ලා අස්වෙයි නායකත්ව මණ්ඩලය ගැන කලකිරිලා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයෙන් තමයි ඔහු ඉල්ලා අස්වීම ලිපිය මෙවරින් බාර දී බුදුන් පුවත සඳහන් කරන්නේ. ඒ වගේම ඊට යටින් තවත් සිරස්තලයක් තිබෙනවා වැල්ලවාය විපක්ෂ නායකට මැර ප්‍රහාරයක්. ජවිපේ අපේක්ෂකයන්ගේ නිවාස වලටත් පහර දීලා මේ මැතිවරණයේ පසු ප්‍රතිඵල එකින් එක අද සිරස්තල බවට පත් වී තිබෙන්නේ. අමරශ්‍රී අපි විශේෂයෙන් බලමු මේ තිස්ස ඉල්ලා අස්වේ කියන ප්‍රවෘත්තිය ඇතුළත සමහන් තොරතුරු මොනවාද කියන කාරණේ. එක්සත් නායකත්ව මණ්ඩල නායක සභික ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙතත් එක්සත් නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා වෙතත් තිස්ස අත්තනායක මහතා ඊයේ උදෑසන යොමු කර තිබේ. ආදී වශයෙන් තමයි මේ ප්‍රවෘත්තිය තවදුරටත් වාර්තා තිබෙන්නේ. මණ්ඩලයක නායකත්ව මණ්ඩලයක ලේකම්වරයා ඉල්ලා අස්වෙනවා කියන්නේ ප්‍රධාන තනතුරක්නේ. ඉල්ලා අස්වීමත් එක්ක මේ මණ්ඩලයට මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අද කියන්නේ මණ්ඩලයේ දිය වෙයි කියන මෙහි සඳහන් වෙන තවත් උපසිරස්තලයක් තිබුණා. අපි දැක්කා දැන් ඒ කාරණේ තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ. මොකද හේතුව යම් මණ්ඩලයක ලේකම්වරයෙක් ඉල්ලා අස්වෙනවා නම් එතනින් පස්සේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම කොහොමද තමයි අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගනී. තවදුරටත් මේ නායකත්ව මණ්ඩලය පවත්වාගෙන යනවාද කියන කාරණේ. අපි ලංකාදීප පුවත්පතට යමු. මොනරාගල විපක්ෂයේ අපේක්ෂකයන්ට පහර දෙති. නිවාස කාර්යාලවලටත් ගහලා සතියක් ආරක්ෂාව දෙන්නයි දිසාපති පොලිස්පතිගෙන් ඉල්ලයි.
දැන් මේ දිසාපති කිව්වහම එක කෙනෙකුට එකපාරම හිතන්න පුළුවන් ඇයි දිසාපති නෙමෙයි අතරම මේ මැතිවරණ කාලය තුල ප්‍රධාන තේරීම් බාර නිලධාරීවරයා. ඒ නිසා මැතිවරණය සම්බන්ධයෙන් ඔහුට විශාල වගකීමක් තියෙනවා. ඔහු තමයි මේ කාලය තුල මේ ප්‍රදේශීය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් යම් පොලිසියත් සමග කටයුතු කරන්නේ මැතිවරණය සම්බන්ධයෙන්. අමරශ්‍රී මේ ප්‍රවෘත්තියේ ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව මොණරාගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ටත් ඔවුන්ගේ නිවාස සහ කාර්යාලවලටත් පහර දීම සිදුවන බවට මොණරාගල දිසාපතියේ පතිනාදන් මහතා පොලිස් ප්‍රතිවරයාට සහ මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ පැමිණිලි කර තිබේ. මෙම පහර දීම සිදු වී ඇත්තේ පෙරේදා රාත්‍රී සහ ඊයේ අලුයම් කාලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් සිදු කළ පහර දීම හේතුවෙන් විපක්ෂයේ අපේක්ෂකයන් පිරිසක් තුවාල ලබා ඇති බවද මොණරාගල දිසාපතිවරයා පොලිස් ප්‍රතිවරයාට සහ මැතිවරණ කොමසාරිස්වරයාට කළ පැමිණිලි වල සඳහන් කරලා තිබෙනවා. කියන්න ඕනේ මේ මැතිවරණයේ ආරම්භ වුණේ ඇත්තරම මේ ඌව මැතිවරණයේ තවත් වයඹක් වේදී කියලා යන කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්න හේතු වුණේ ඇත්තරම ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මුලින්ම ඇතිවෙච්ච සිබිදාමය නිසා විශේෂයෙන්ම බඩල් කුමර ප්‍රදේශයේදී සිදු පහර දීම ඒ වගේම අනෙකුත් අපේක්ෂකයින්ගේ නිවාසවල තිබුණු කාර්යාලවලට පවා සිදුවුණු පහර දීම නිසා ඉතින් මේ බරපතල තත්ත්වය අන්තිමට වෙනත් ආකාරයේ ගැටුමක් දක්වා නිර්මාණය වෙද්දී අවසානයේදී අපි බලාපොරොත්තු වුණාට වඩා බදුල්ල දිස්ත්‍රික්කයට අවසාන කාලයේදී ඒ ගැටුම දක්වා ගියා. කෙසේ වෙතත් සාමකාමී මැතිවරණයක් පවත්වා ගන්න නිලධාරීන්ට හැකි වුණාට ඊට පස්සේ තත්ත්වය තමයි ඔය. ඒ අතරේ අපි මව්බිම් පුවත්පතට යමු. මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය එකමුතුකමට නායකත්ව මණ්ඩලයේ බාධාවක් 30 අස්වෙයි. මේ තමයි ප්‍රධාන සිරස්තලය. ඊට යටින් තවත් කිහිපයක් තිබෙනවා. රනිල් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවයි සඳහන් වෙනවා. ජනපති මහ සමුළුව අමතයි මීට අදාළ නොවුනත් වෙනත් ප්‍රධාන සිරස්තලයක්. ඒ වගේම සෝබිත හිමි පොදු අපේක්ෂක සටන ඉක්මන් කරයි. ඇත්තටම අමාශ්‍රී මේ සිරස්තල ටික බැලුවහම පේනවා මව්බිම කියන පත්තරේ නමටත් උඩින් සිරස්තලයක් දාලා තිබෙනවා. ඒක තමයි තිස්ස අත්තනායක මහතාගේ ඉල්ලා අස්වීම. ඒ වගේම මේ සියලු පුවත්පත්වල ඒ කියන්නේ මේකේ තියෙන සිරස්තල ටික තමන්ගේ පුවත්පතේ නම අවට තමයි ඇත්තටම මේ පුවත්පත්වල ප්‍රධාන පිටුවේ ආකෘතිය මේ රටේ විප්ලවයක් කරපු පුවත්පතක් මව්බිම. ඒ ආකෘතියම වෙනස්කමක් විශාල වෙනස්කමක් සිදු කළා. ඒ වගේම මේ සංදර්භයේ මේ වෙනසකුත් සිදු කළා. ඉතින් මේ වෙනසේ තවත් තත්ත්වයක් අද පේනවා මව්බිම ප්‍රධාන පිටුවෙන්. එකමුතුකමට නායකත්ව මණ්ඩලයේ බාධාවක් 30 අස්වෙයි. මම හිතන්නේ අපිට ඒ පිළිබඳව තවත් කතා කරන්න පුළුවන් ඔබේ පොතේ අතුරු පිටුවට යමු වෙමු. විශේෂයෙන්ම තිස්ස අත්තනායක මහතා ඊයේ මාධ්‍ය වෙත මේ Tamanගේ ඉල්ලාස්වීම පිළිබඳව කළ පැහැදිලි කිරීමේ මේ පිළිබඳව සඳහන් වෙන්නේ. ඔව්. ඇත්තටම අමරශ්‍රී මේ තිස්ස අත්තනායක මහතා මේ කරන ප්‍රකාශයත් එක්කලා අපි ටිකක් අවධානය යොමු කරන්න ඕන. එතුමා සඳහන් කළ විපක්ෂ නායකතුමාට යවූ ලිපියේ මෙහෙම සඳහන් වෙනවා. යම් අවස්ථාවල ජාතික නායකතුමා වශයෙන් ඔබතුමා ගන්නා තීන්දුව තීරණ විවේචනය කරන අවස්ථා මම දකිමි. ඒද පක්ෂයේ සාමූහික වගකීම් බිඳ දැමීමකි. මෙවන් පරිසරයක් තුළ නායකත්ව මණ්ඩල සමාජික වශයෙන් තවදුරටත් එහි වාඩි වී මාගේ හෘද ශාක්තියට අනුව කළ නොහැකිය. නායකත්ව මණ්ඩල සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මෙහිදී මා වෙත ලබා දුන් ගෞරවනීය අවසාන වශයෙන් මෙහෙම කියනවා. පක්ෂ මහලේකම්වරයා වශයෙන් තවදුරටත් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව සාතික කරන අතරම නායකත්ව මණ්ඩලයේ සමාජිකත්වයෙන් මා නිදහස් කරන ලෙස කාරුණික ඉල්ලමි යනුවෙන් ඒ පුවතේ වැඩිදුර තොරතුරු සඳහන් වෙනවා. ඒක ලේකම්වරයෙක් ඉල්ලාස් වුණා මොකද වෙන්නේ? ඊළඟට රිවිර පුවත්පතටයි අපි යමු වෙන්නේ. එජාප නායකත්ව මණ්ඩලයෙන් 30 අත්තනායක ඉල්ලාස්වේ සජිත්ගේ නියෝජ්‍ය නායකත්වයේ පිළිබඳ තීරණාත්මක කෘත්‍යාධිකාරී පැස්වීමක් අද මේ පුවතමයි තවදුරටත් රිවිර පුවත්පතත් වාර්තා කරන්නේ. ප්‍රධාන සිරස්තලය එජාප නායකත්ව මණ්ඩලයෙන් 30 අත්තනායක ඉල්ලා අස්වෙයි. අමරශ්‍රී දිනමින පුවත්පතේ සිරස්තල වෙත අපි අවධානය යොමු කරමු. ඒ කිසිදු ආකාරයක අනෙක් පුවත්පත්වලට ප්‍රධාන සිරස්තලයක් නොවූ පුවතක් තමයි දිනමින පුවත්පත හසු කරගෙන තිබෙන්නේ. අතුරුදන්වන් පිළිබඳ විමර්ශන කමිටුව පැමිණිලි දහසක විමර්ශන සම්පූර්ණයෙන් නිම කරයි. ඉදිරියේදී අතුරුදන් වීම පැහැර ගැනීම සිදු නොවන ලෙසට ගන්නා පියවර නිර්දේශ කරන්නයි ජනාධිපතිගෙන් උපදෙස්. ඒ වගේම දිස්ත්‍රික් 5ක මහජන හමු රැසකදී පරීක්ෂණ කටයුතු පවත්වලා තිබෙනවා. පැමිණිලි වල සත්‍ය තොරතුරු තහවුරු කරන කටයුතු සාර්ථකයි. කොමිසම මහජන සුබසිතට යොදවන්නයි උපදෙස් ආදි වශයෙන් සඳහන් වෙනවා. දිනමින පුවත්පතේ ප්‍රධාන පිටුවේ ඡායාරූපයක් තිබෙනවා. මම හිතන්නේ අමරශ්‍රීට හොඳට කවි කියන්න පුළුවන් නිසා අපි තාලයට නොකියවත් මොකද මේ පාර්ලිමේන්තුවේ තාලයට කීම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒ හින්දා මන්ත්‍රීවරුත් කියන්නේ තාලයට. හැබැයි තාලයට කියන කවි පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා කරන්න එපා අමරශ්‍රී. පියවර ඔසවා යනතුරු ඈතට පියවරු සිටියා නිරතුරු දෑතට ඔවදන් අරගෙන මල්වෙහි ගානට දරුවන් ලංවේ පියවරු ගාවට. සිද්ධාර්ථ හිමියන්ගේ සංකල්පනාවක්. පියවර ඔසවා යනතුරු ඈතට පියවරු සිටියා නිරතුරු දෑතට ඕදන් අරගෙන මල්වෙහි ගානට දරුවන් ලංවේ පියවරු ගාවට. ඉතාම අලංකාර සහ අර්ථවත් ඡායාරූපයක් සමග රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ
සංකල්පනාවක්. ඡායාරූපයේ සුදත් මලවීරගේ ඡායාරූපයකුයි මේ දිනමින පුවත්පතේ තිබෙන්නේ. ඒ වගේම අපරස්ටි මා සතුව තියෙනවා සිලෝන් ටුඩේ පුවත්පතේ සිරස්තලයේ තිස්ස රිසයින් තිස්ස අතනායක මහතාගේ ඉල්ලාසීම තමයි සිලෝන් ටුඩේ පුවත්පතටත් අද ප්‍රධාන සිරස්තලයේ බවට දී අයිලන්ඩ් පුවත්පත කියන්නේ සජිත් මේ get hits post back ඔහුගේ තනතුරට නැවත ඔහු හිටපු නියෝජ්‍ය නායක ධූරයටම නැවතපත් වේවි කියන කාරණේ සම්බන්ධයෙන්ුයි දී අයිලන්ඩ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගෙන ඉන්නේ. ඒ දවසේ ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තල සියල්ලයි අපි කියුවේ. විශේෂයෙන්ම අපි යොමු වෙන්නට පුළුවන්කම තිබෙනවා දැන් ප්‍රධාන පුවත්පත්වල සියල්ලේම ඇතුළු ප්‍රධාන පිටුවල තිබෙන අනිත් පුවත් වෙත අපි යොමු වෙමු සුගත්. ඊට පෙර අපේ නිෂ්පාදක මණ්ඩලය කියනවා විවේකයක විරාමයකට යාමේ අවශ්‍යතාව තිබෙනවා කියලා. මේ විරාමයෙන් අනතුරුව හමු වෙමු ප්‍රධාන පුවත්පත්වල සෙසු පුවත් සියල්ල ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්. Press release. විශේෂයෙන්ම අද පුවත්පතේ තවත් පුවත් කිහිපයක් තිබෙනවා ඔබට ගෙනෙන්නට ප්‍රධාන පිටුවේ පුවත් කිහිපයක් සුගත්. අමරශ්‍රී විශේෂයෙන්ම සඳහන් වෙනවා වරක් භාවිත කළ පොල් තෙල් නැවත භාවිතයට ගන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ඉල්ලීමක්. විශේෂයෙන්ම මේ කියනකොටම මතක් වෙනවා ඇති අපි දන්න ආපනශාලා රැසක ඔය ලංකාවේ හැමතැනම වගේ ආපනශාලා රැසකම මේ කටයුතු සිද්ධ වෙනවා. මේ සාමාන්‍යයෙන් ඔය පොල් තෙල් භාවිත නැවත භාවිත වෙනවා. මොකද අමරශ්‍රී චිලි පේස්ට් කියලා හදන කෑමට තමයි ඔය ජරාව එකතු කරලා කන්න දෙන්නේ මිනිස්සුන්ට. ඒ හින්දා මේ විශේෂයෙන්ම මේ අවධානය යොමු වෙමි තාම වැදගත්. අමරශ්‍රී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ පරීක්ෂණයට අනුව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් මේ අනතුරු ඇඟීම කරලා තිබෙන නැවත භාවිතයට ගන්න එපා. මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයකින් පසුව තමයි පොල් තෙල් පාරිභෝගිකයින්ට මේ අවවාදය සෞඛ්‍ය අමාත්‍යාංශය ලබලා දීලා තිබෙන්නේ. ඔව් ඊට කලින් ওই වගේම පාර්ලිමේන්තුවේ පොඩි සංවාදයක් වුණා මට මතකයි. මේ විශේෂයෙන්ම මේ අපේ රටේ තිබෙන මේ විවිධ කෑම වර්ග විශේෂයෙන්ම මේ අපි කියන කෙටි ආහාර වර්ග රැසක් ආප වගේ ආහාර පවා මේවට යොදන යම් රසායනික ද්‍රව්‍ය පිළිබඳ යොදන බව දන්නවා. නමුත් මේවා මොනවද කියලා පරීක්ෂණ කරන්න හැකියාවක් තවම නැහැ. ඒ නිසා ඉතා ඉක්මනින් ඉගෙන පරීක්ෂණ කළ යුතුයි කියන කාරණේ සාකච්ඡා වුණා. මොකද අපි කවුරුත් යම් අයගේ සංවාද තිබුණා මේ සමන් මේසන් බාස්තුන් නැහැලා යොදා ගන්න මේ නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය පවා යොදා ගන්නවද කියන යම් සැකේ යම් තැන්වල මේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරන යම් පුද්ගලයෝ පළ කරන මතයක්. ඒ නිසා ඉතින් ඒ වගේ පැත්තකට මේක යොමු වෙමින් ඉතාම වැදගත්. අමරශ්‍රී තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට සාධාරණයක් සඳහා සාකච්ඡා කර විසඳුමකට එන්න මානව හිමිකම් කොමිසම් සභාව තමයි මේ නියෝගය කරන්නේ. ඔබ දන්නවා පහුගිය අපොස උසස් පෙළ විභාගයේදී උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ යම් දෝෂ තිබෙන බවට ආචාර්ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අදහස් පළ කළා. ඒ වගේම විභාග කොමසාරිස්තුමන් දැනුවත් කළා. ඉතින් මේක මානව හිමිකම් කොමිසමට මේ වෙන විට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒ සඳහා සාධාරණ යුතු ගන්න හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. මේ වෙනකොට උත්තර පත්‍ර ඇගීම් පටන් අරගෙන තමයි තිබෙන්නේ. ඒ වගේම මේ කියන්න ඕන කාරණේ තමයි දැන් අපි මානව හිමිකම් කොමිසමට තමයි අන්තිමට බොහෝ දෙන අධිකරණයට යනවා වගේ ඒ වගේම සාධාරණ අපේක්ෂාවෙන් යන තැන. හැබැයි මේ සංවාදයේ තමයි මේ පුරන්න පුළුවන් හැබැයි දත් නැහැ හපන්න බෑ. ඒ වගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ නියෝග ක්‍රියාත්මක නොකර පැහැර හරින අවස්ථා අනන්ත අප්‍රමාණ දකිනවා. අපි පහුගිය කාලේ දුටුවා අර එක්තරා සෞඛ්‍ය සේවකෙක් ලංකාවේ ඉන්නවා මේ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ඉතිහාසයේ ඉඳලා මේ රටේ මැලේරියා මර්ධනයට දායක වෙච්ච මට හමු වුණා ඒක පුද්ගලෙක්. ඒ පුද්ගලයාගේ එක්තරා අසාධාරණයක් තිබුණා. මේ අසාධාරණයේ ඔහුගේ උසස් වීම පිළිබඳව මේ උසස් වීමට සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම අවස්ථා කිහිපයකදී නිර්දේශ නිකුත් කළා නියෝගත් කරලා තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට පාර්ලිමේන්තුවේ විශේෂණ පෙත්සම් කාරක සභාව මේ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරලා නියෝග කරලා තියෙනවා. හැබැයි ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම මිනිසුන්ගේ සාධාරණ උදෙසා යන්න තියෙන මේ පල්ලෙහා මේ ආයතන වල ක්‍රියාකාරීත්වයේ ශක්තිමත් වෙන්න ඕන කියන කාරණේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ නියෝගයත් එක්ක ආයෙත් එක මතක් වෙනවා. මටත් වෙන ප්‍රශ්න තමයි අමරශ්‍රී දැන් උත්තර පත්‍ර බැලීම ආරම්භ කරලා තිබෙනවා. මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ නිර්දේශ කොයි කාලෙද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. ඊළඟට විශ්වවිද්‍යාලවල සිසුන් ගත්තට පස්සේ ක්‍රියාත්මක වෙලා වැඩකුත් නැහැ. ඒ වගේම අමරශ්‍රී තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. අද පුවත්පතේ ඔබ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හා සම්බන්ධ එකක්. විශ්වවිද්‍යාලයට ලබන වසරේදී 35000ක් ගන්න බවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා කරන ප්‍රකාශයක්. ලබන වසරේදී විශ්වවිද්‍යාල පද්ධතියේ සිසුයන් 35000ක් ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය. ඒ වෙනුවට මේ වන විට අලුතින් ඉංජිනේරු පීඨ 3ක්, පශ්චාත් ඉංජිනේරු පීඨයක්, පශ්චාත් වෛද්‍ය පීඨයක් සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කර යටි වශයෙන් ප්‍රවෘත්තියේ තවත් තොරතුරු සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ දැන් උසස් අධ්‍යාපන ඇමතිවරයාත් ඒ වගේම ඊට පෙර හිටපු අමාත්‍යවරුත් කියපු කාරණයක් තමයි මේ විශ්වවිද්‍යාල සිසුන් වැඩියෙන් ගන්නවා කියලා ඉවරලා කලා පීඨ වලට වැඩියෙන් සිසුන් ගන්නවය සහ මේක නිසා මේ අන්තිමට රැකියාව පොලිමට සිසුන් උපාධාරීන් එකතු වෙනවා. දැන් මේක
මේ ඇත්තම කාරණයක්නේ. හැබැයි මේ දැන් අන්තිමට 35000ක් ද 20000ක් 21000ක් 22000ක් වෙලා. ඒතකොට 35000ක් වෙනකොටත් තවමත් ගන්නේ ඒ ප්‍රශ්නේම මතු කරන පිරිසක් නම් ඒකත් ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් මම හිතන්නේ එකපාර 35000ක් කියන්නේ 10000 10000ක් විතර වැඩිවීමක් සිද්ධ වෙද්දී කොහොමද විශේෂයෙන්ම මේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තමන්ගේ පහසුකම් සකස් කරගන්නේ දේශපාලන ශාලා විශේෂයෙන්ම පුස්තකාල පහසුකම් අපි විශ්වවිද්‍යාලවල දනවනේ කතාවට කියනවා අර ඩබල් බැචස් ආවහම නැත්නම් කණ්ඩායම් දෙකක් එකපාර ආවමත් හරි අරුබුද අන්තිමට වැඩි පිරිසක් ඉන්නේ පෙළපාලි වල. හැබැයි අමරශ්‍රී දැන් ඒ වුණාට විශ්වවිද්‍යාලවල පහසුකම් ඊට වඩා දියුණු වෙලා තිබෙනවා. හැබැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නම් කියන්නේ එහෙම පහසුකම් නිසි ලෙස අඩු පහසුකම් වල තිබෙන්නේ ජාතික විශ්වවිද්‍යාල වලට එවැනි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඇත්තටම එහෙම ප්‍රායෝගික කාරණයක් තියෙනවා. එකපාර විශාල පිරිසක් ආවම කොහොමද විශේෂම ආචාර්යවරුන්ගේ ගුණාත්මක භාවය සහ ආචාර්ය ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණා. අපි ඉදිරියේදී අපිට ප්‍රවෘත්ති ලැබෙන කාරණා බවට පත් වීම ඒවා. අමරශ්‍රී අද පුවත්පතේ තවත් පුවතක් වාර්තා කරන කන්ටේනර් පරීක්ෂක ස්කෑනරයෙන් නිසි ප්‍රයෝජන ගැන නොකිරීම පිළිබඳ පුවතක්. විශේෂයෙන්ම පහුගිය කාලෙම වාර්තා වෙච්ච දේ තමයි දැන් මේ ස්කෑනර් යන්ත්‍ර මගින් පුළුවන්කම තිබෙනවා මේ තුල ගෙනෙන යම් ද්‍රව්‍ය නැත්නම් මොනවද කියන කාරණේ හඳුනාගන්න. හැබැයි එහෙම නොවි ආපු යම් අවස්ථාවක් තිබුණා. දැන් කොහොමද මේක භාවිතා වෙනවද නැද්ද කියන එක ගැන මීට පෙර පැවති ප්‍රොසෙස් සාකච්ඡාවකදී අපි ප්‍රශ්න කළා මේ කාලයකට ඉහතදී. ඒ අවස්ථාවේදී ලැබුණු පිළිතුර තමයි මේවා මේ භාවිතා වෙනවා කියන කාරණේ. නමුත් අද ඔය ප්‍රවෘත්ති අද පුවත්පත වාර්තා කරන අද ඔය ප්‍රවෘත්තියෙන් කියවෙන්නේ ඒක හරියට භාවිතා වෙලා නැහැ කියන කාරණේ. අපි මල්ලක තිබෙනවා දිවයින පුවත්පතේ සඳහන් ප්‍රවෘත්ති මොනවද කියන එක බලමු. ජනපති මහමණ්ඩලයේ අමතන විට කොටිජාලයේ විරෝධතාවකට සැරස ඔබ දන්නා මේ වලට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙක් එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සමුළුවට 69 වෙනි මහමණ්ඩල සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටිනවා. ඉතින් ජනාධිපතිතුමා මහමණ්ඩලයේ අමතන අවස්ථාවේ කොටිජාලයේ විරෝධතාවකට සැරසී ආදි වශයෙන් තමයි දිවයින මේ පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. 2006 වසරේදී එතුමා පළමුවෙන් නැමතුවාට පස්සේ අවස්ථා ගණනාවකදීම ඔය විරෝධතාවන සංවිධානය වුණා. හැබැයි එතුමා එතුමාගේ දේශනය කළා ආවා. කොමුණත් අමරශ්‍රී ජනාධිපතිතුමාගේ මේ සංචාරයේදී රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. ඔව් ඒ වගේම දිවයින පොත්පත තවත් පුවතක් වාර්තා කරනවා මේ වර්ජනයක් ගැන. මේ වර්ජනයේ විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි පොළොව යටයි වර්ජනය කරන්නේ. පොළොවේ සිට අඩි 1132ක් ගැඹුරට බැස වර්ජනයක. මදුරාගොඩ කහටගහ සහ කොළොන්ගහ මින්රන් පතල් වල තමයි මේ සේවක වර්ජනය සිදු වෙන්නේ. මේ උදේ 7:30ට වැඩමුළුවේ ආරම්භ කරමින් පතලේ අඩි 1132ක් ගැඹුරට බැස තම ඉල්ලීම් ලබා දෙන තුරු වැඩ වර්ජනයක් ආරම්භ කළා කියලායි සඳහන් වෙන්නේ. ඊයේ මීට පෙරත් 2012 දී කරන ලද ඉල්ලීම් නොලැබීම පිළිබඳව සියලුම බලධාරීන් දැනුවත් කළත් ඊට ප්‍රතිචාරයක් නොලැබීම නිසා තමයි මොවුන් මේ විදිහට වර්ජනයකට වෙන්නේ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පතලක සිට විරෝධතාවක් පළ කරන පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වර්ජනය විශේෂත්වයක් ගන්න. මොකද ඇත්තටම මේ ඊටාම දුෂ්කර රැකියාවක් කරන්නේ. අපි දන්නවනේ අපේ ජනවහරේ තියෙන අපේ ජනකවිවලත් මේ කියවෙනවා කොයිතරම් දුෂ්කර රස්සාවක්ද මේ පතල් රැකියාව කියන කාරණේ. කොහොමුණත් අමරශ්‍රී ඔබට මතක ඇති අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කළා ඊයේ මේ අමාත්‍යාංශයක් ඇතුළට ගත්තාම වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට තමයි ආයත වෙන්නේ. නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතායි අපි විමසීමක් කළා. එතුමා සඳහන් කළා මේ සම්බන්ධයෙන් මේ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කරලා විසඳුම් ලබා දෙන්නට බලාපොරොත්තු වෙන බව. කර්මාන්ත වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා. ඒ වගේම මේ අමරශ්‍රී ඔබට පේනවා මේ කම්කරුවෝ විරෝධතාවයේ නිරත වන ආකාරය. මේ ලෙහිසි පහසු ස්ථානයක නෙමේ පතලේ අඩි 1132ක් ගැඹුරේ තමයි ඔවුන් මේ විරෝධතාවයේ නිරත වන්නේ. අපි තවත් පුවතකට යමු. ශ්‍රී ලංනිප්ප ආසන සංවිධායක රැස්වීමක් 24 වෙනිදා මැතිවරණයෙන් පස්සේ පළාත් සභා මැතිවරණයෙන් පස්සේ පැවැත්වෙන ආසන සංවිධායක රැස්වීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු සියලු ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ලබන 24 වෙනිදා පැවැත්වෙන බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන බවයි මේ වාර්තා කරන්නේ. ආන්ද්‍ර බාලසූරියයි වාර්තාව ගෙනෙන්නේ. මෙම රැස්වීම අරලිගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා කරන්නේ. මේකට සහභාගී වන ලෙස පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් වෙත පක්ෂ මූලස්ථානයේ මගින් දැනුම් දී ඇති බවයි සඳහන් කරන්නේ. හැබැයි අවශ්‍ය ඔබට කියන්න පුළුවන් මේ පක්ෂ නායක ආසන සංවිධායක රැස්වීමේදී විශේෂයෙන් මොන වගේ දේවල් අවධානය යොමු කරයි කියලා හිතන්න පුළුවන් කමක් ඔව් දැන් විශේෂයෙන්ම සාකච්ඡා වෙන්නේ ඉරකට තිබෙනවා. දැන් මේ පළාත් සභා මැතිවරණයේදී යම් ආසනවල බොහෝ ආසනවල ඡන්ද ප්‍රමාණය වෙනස්කම් සිදු වෙලා දිනවනේ. ඒතකොට ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡා වෙන්නේ ඉරකට තියෙන්න පුළුවන්.
ඒ වගේම සමහර ප්‍රධාන අමාත්‍යවරු ඒ කියන්නේ ආණ්ඩුවේ දරු ආසන පරාජයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා වීම අනිවාර්යයි. ඒ වගේම අමරශ්‍රී ඉදිරි ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පිළිබඳ මැතිවරණ සිටියම පිළිබඳ යම් ආකාරයක ඉංගියක් අපට ලබා ගන්නට පුළුවන්කම ලැබෙවි. විශේෂයෙන්ම මොකද ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද එහෙම නැත්නම් ජාතික මට්ටමේ කවර මැතිවරණයක්ද කියන කාරණේ සාකච්ඡාවට ලක් වෙමින් තිබුණේ. ඉතින් මේ පළාත් සභා මැතිවරණයෙන් පළවෙච්ච ඉංගිත් එක්ක ඉදිරියේදී ඒ අදාළ කණ්ඩායම් තීරණය කරાવી විශේෂයෙන්ම පක්ෂ ඉහළ මට්ටමේ අය ඒ වගේම අමරශ්‍රී විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබෙනවා දිවයින නෑයෝ රැසක් ඌවට ඇති. ඔව් පවුල් ඇත්තටම ඔබ දන්නා පහුගිය කාලේ නෑයෝ ගොඩක් ඌවේ හිටියා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ගිහිල්ලා නෑයොත් හිටියා පහුගිය සමය ඔබට මතක ඇති. ඔව් දැන් මේ විශේෂයෙන්ම මේ ඌව පළාත් සභා මැතිවරණය ගත්තොත් එම මැතිවරණයෙන් තීරීපත් වෙච්ච අය සහ තරං කළ අය බැලුවොත් එම හරියට නිකන් ඥාතීන්ම තමයි සම්පූර්ණයෙන්ම ඉන්නේ. දැන් විශේෂයෙන්ම මුලින්ම මේ සඳහන් වෙනවා තේනුක විධානගමගේ මහතා සහ අනුර විධානගමගේ මහතා අතර ඇති ඥාතීත්වය පිළිබඳව මේ දිවයින පුවත්පත සඳහන් කරනවා. ඒ වගේම තවත් ඥාතීන් රැසක් ඉන්නවා. පවුල් වල විශේෂයෙන්ම සෙන්දිල් තොණ්ඩමන් මහතා සහ ආරමුගන් තොණ්ඩමන් මහතා ඥාති පුත්‍රයෙක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්දාස මහතාගේ පියා වෙන ටී.එම්. බුද්දාස මහතා මේවර සන්දානයේට ඉපත් ඉන්නවා. එතකොට පියා සහ පුතු ඥාතිත්වය ඒ වගේම ඔහුගේ මව නැත්නම් මේ බුද්දාස මහතාගේ බිරිඳ මේ වෙනකොට රාජ්‍ය සභාව නියෝජනය කරනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ආයතන නියෝජනය කරනවා. බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලැබූ හරින් ප්‍රාන්දු මහතා පිළිබඳව සඳහන් වෙනවා එජාප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරන විල්සන් ඩයස් මහතාගේ බෑනනුවන්. ඒ වගේම මේ ඥාතීන් රසක් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම සුමේදාජි ජයසේන අමාත්‍යතුමේගේ පුත්‍රරත්නය සාලි සුමේද මහතා ඉන්නවා. ඒ වගේ විශාල පිරිසක් ඥාතිගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ පුත්‍රයා උදාර සොයිසා මහතා ඉන්නවා. ඉතින් ඒ වගේ මේ දේශපාලනයේ ඊළඟ පරම්පරාව නිර්මාණය වෙමින් තියෙනවා. කොහොම වුණත් අමරශ්‍රී ජාතික නිදහස් පෙරමුණට අනුව නම් මේ මැතිවරණ ප්‍රතිඵල වුණ විග්‍රහ කරන්නේ ඌවේ මැතිවරණයේ ආණ්ඩුවට රතු එලියක් නොව කොළ එලියක් බව තමයි සඳහන් කරන්නේ. ඉතින් අපි උදෑසන සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් හොසාබිල් මහතා. සුබ උදෑසනක් ඔබතුමාට. තිබුදාසනාක් උපදෙතලට ඔබතුමා මේ යම් ආකාරයක දැන් ආණ්ඩු පක්ෂයේ අනිත් පක්ෂ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධාරාව ඒ වගේම අනිකුත් පක්ෂ බොහොමයක් කියනවා නෑ මේ යම් ආකාරයක සුබවාදී ප්‍රතිඵලයක් මේක ඒ වගේම මේක ඉහළ ජයග්‍රහණයක් කියලා සමහර වෙලාවට අදහස් පළ කරනවා. හැබැයි ඔබ වෙනස් ආකාරයක මේ ගැන විශ්ලේෂණයක් කරන්නේ මේක යම් ආකාරයක රතු එලියක් කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? ඇත්ත වශයෙන්ම අපි හිතන්නේ මේක සුබවාදී ප්‍රතිඵලයක් කියලා. ඒකට හේතුව කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි මැතිවරණයකදී ප්‍රධාන වශයෙන් තීරණය කළ යුත්තේ ජයග්‍රහණය හෝ පරාජය. මේ ක්‍රිකට් තරගයේදී එක් තරගයක ලකුණු 200ක් අරන් ජයග්‍රහණය කළත් ඊළඟ තරගයේදී ලකුණු 275ක් අරගෙන ජයග්‍රහණය කළත් ඒක ජයග්‍රහණය. ඒ නිසා අපි විශ්වාස කරනවා මේකෙදී විරුද්ධ පක්ෂයේ උත්සාහ කළේ ඌව පළාත් සභාවේ බලය පිහිටුවා. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කළේ ඌව පළාත් සභාවේ තීරක බලය. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දෙගොල්ලොන්ට මේක කරගන්න හැකියාව ලැබුණා. සම්දාහනයේ ලෙස නැවත බලය පිහිටුවා. ඒක ඉදිරියේ ජාතික මැතිවරණ වලට සුබවාදී ලක්ෂණයක් කියලා තමයි ප්‍රකාශ. මුසාවිල් මහතා ඔබ විශ්වාස කරනවද ජාතික නිදහස් පෙරමුණ හැටියට ඌව පළාත් සභා මැතිවරණයේදී යම් කිසි ආකාරයක ජයග්‍රහණයක් අත් කරගත්තා කියන කාරණේ? මොකද අපි දන්නවා මේ ඔබ පක්ෂයෙන් ස්වාධීනව පක්ෂයේ සිට ස්වාධීනව ඉදිරිපත් කළ අපේක්ෂකයෙකුට පවා තමන්ගේ තනතුර අහිමි වුණා, മന്ത്രി ධුරය අහිමි වුණා ඌව පළාත් සභා ඡන්දයේදී. ඔව් ඇත්තටම ඌව පළාත් සභාවේ മന്ത്രിවරු දෙදෙනෙක් දීපා ගනිමින් තමයි ඒ පළාත් සභාවේ කටයුතු ආරම්භ කළේ. එක්කෙනෙක් එක්ක ජාතික පක්ෂයට ගියා, අනිත් එක්කෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගියයි කියලා කියනවා. කෙසේ වෙතත් ජාතික නිදහස් පෙරමුණ බලාපොරොත්තු වෙන්නේ මේ සෑම පළාත් සභාවකම ජාතික නිදහස් පෙරමුණේ නියෝජනය. උතුරුමැද සබරගමුව, නැගෙනහිර, මධ්‍යම, බස්නාහිර, දකුණ මේ සෑම පළාත් සභාවකම ජාතික නිදහස් පෙරමුණේ නියෝජනයක් තියෙනවා. ඒ හා සමානව ඌව පළාත් සභාවේ අපට නියෝජනයක් ලැබුණා. අපි තාම සතුටටපත් වෙනවා අපේ පළාත් සභාවේ නියෝජනයක් ඇති කිරීමට ලැබීම ගැන. මොකද අපි බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක දෙකේම අපේ මැතිවරණ ප්‍රචාරකයේ ප්‍රධාන තේමාව වුණේ ජාතික නියෝජනයක් ඇති කර
ජාතික නිදහස් කරමුනේ නියෝජනයක් ඇති කරමු කියන එක. ඒ නිසා අපි මේ ජාතික නිදහස් කරමුනේ නියෝජනයක් මේ පළාත් සභාවල ඇති කිරීමට ලැබීම අපි හිතනවා විශිෂ්ට ජයග්‍රහණයක්. දැන් ඔබතුමාගේ ප්‍රකාශයකට අද පුවත්පත සිරස්තර ලබා දී තිබෙන්නේ මේ ප්‍රතිඵලයේ රතු එළියක් කියන කාරණේ. රතු එළියක් නොව කොළ එළියක්. කොළ එළියක්. විශේෂයෙන්ම දැන් ඔබලා බදුල්ල දිස්ත්‍රික්කයේදී ලැබපු ප්‍රතිඵලය පිළිබඳව මොකක්ද හිතන්නේ? බදුල්ල දිස්ත්‍රික්කයේ අපි පළවෙනි වතාවට තමයි ජාතික නිදහස් කරමුන පංචායතයේ ලකුණින් තරඟ කරන්නේ. ඒකෝට බදුල්ල ඊට කලින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අපි තරඟ කළා පංචායතයේ ලකුණින් ආසනයක් දිනාගත්තා. අපි බදුල්ල දිස්ත්‍රික්කයේ විශ්වාස කරනවා රත්නායක පළාත් සභාවේ ආසන 9ක් ලබා ගත්තේ. ඒ වගේ මේ වටේ අද ගත්තොත් තුන්වෙනියට බලවේගී විදියට ඉන්නේ. මොකද මේ පළාත් සභා ඡන්ද වටේ ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ සමස්ත ඡන්ද 3,66,800ක් අරගෙන ආසන 15ක් ගත්තා. සරත් පොන්සේක මහත්මයා 3,68,506ක් අරගෙන ආසන 17ක් අරන් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා රටේ තුන්වෙනි බලවේගී විදියට ඉන්නේ සරත් පොන්සේක මහත්මයා. එතුමාගේ පක්ෂයට වැඩි ඉදිරියෙන් ඉන්න අපට පුළුවන්කම ලැබුණා. අනිත් එක තමයි අපි විශ්වාස කරනවා අපි පළමු වතාවට තමයි බදුල්ලේ තරඟ කරන්නේ. ඒ නිසා අපිට අවශ්‍යතාවය තිබුණේ පංචායතයේ ලකුණෙන් හෝ උලත් කොලේ ලකුණින් ඌව පළාත් සභාවේ නියෝජනයක් ඇති කිරීම. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට අපේ අපේක්ෂිත ඉතා විඥානුකූලව කටයුතු කරා අපේක්ෂිත අතර ගැටුම් නැති වුණේ නැහැ. අපේ අපේක්ෂකයන්ට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් නැහැ. ඒ නිසා අපි ඌවේ ලබාගත් ජයග්‍රහණය ඒ ඡන්ද 5000කට ආසන්න ප්‍රමාණය අපිට ශක්තිමත් අඩිතාලමක්. ඒකෙන් අපි පාඩමක් ඉගෙන ගන්නවා. අපේ දේශපාලන ප්‍රතිපත්ති, අපේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව අතකට තවදුරටත් අපේ මතවාදයේ ඉමත් කොට රැගෙන යා යුතුයි කියලා අපි ඒ ප්‍රතිඵලය හරහා අවබෝධ කරගන්නවා. බොහොම ස්තුතියි ඒ අප වෙත අදහස් පළ කළේ මුසාමිල් මහතා. මුසාමිල් මහතා ජාතික නිදහස් පෙරමුණේ විශේෂයෙන්ම අද අපි යොමුමු ලක්බිම් පුවත්පතට යොමු වුණොත් ලක්බිම් පුවත්පතේ තිබෙනවා මේ SI ප්‍රාදේශීය සභා මන්ත්‍රීට ගහලානේ නැති වෙන ප්‍රචණ්ඩ ක්‍රියා අතරේ වෙනස් විත්‍රික කාරණයක්. අපේ ආණ්ඩුවක් ආපු දාට අපි තොපිට ගහන්නේ එල්ලලා යයි කියමින් කාටගස් දිගිලිය පොලිසිය උප පොලිස් පරීක්ෂකවරු තමන්ට පොලිස් ස්ථානය තුලදී අතින් පයින් පහර දුන් බව පවසමින් පොරෝපතාන ප්‍රාදේශ සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කේ තරංග කුමාරසිංහ මහතා කරන චෝදනාව සහ ඔහු කරන මේ ප්‍රකාශය මේ සඳහන් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් වින්නෝනේ මේක අනිත් පැත්තයි සාමාන්‍ය වාර්තා වෙන්නේ නේද? පොලිස් නිලධාරීන්ට හරි කාට හරි මේ දේශපාලන අධිකාරියයි පහර දීමන්නේ. හැබැයි දැන් මේක අනිත් පැත්තටයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතරේ අමරසේ තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. ඒජාපේ පෙරදුණු දුකට පාක්ෂිකයෙක් වසබී නැසි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ලක්බිම පුවත්පතේ. එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා ඡන්දයෙන් පරාජය වීම හේතුවෙන් සිත් ඇවුලටපත් 50 සැවරි දෙදරු පියකු වසපානය කර සියදිවි විහානි කරගෙන තිබේ. නියගොස් ඇත්තේ විහෙර ආය ඇතිලිව ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සුමනදාස යන අයකි සියසැමි 2009 වර්ෂයේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂය සියසැමි 2009 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ පරාජය වීම හේතුවෙන් දුකටපත් වී කාලයක් ගමින් පිට වී සිටි බවත් ඔහු එක්සත් ජාතික පක්ෂයට දැඩි ආදරය කළ බවත් මියගිය අයගේ බිරිඳ වන හේමා මාලිනී මහත්මිය ලක්බිමට පැවසුවා අය ආදී වශයෙන් තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඔව් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විශේෂ හමුවක් 29 වෙනිදා මැති ඇමතිවරුන්ට රතු එලි ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 29 වෙනිදා රාත්‍රී 4ට රැස්වීමට නියමිත බවයි මේ වාර්තා කරන්නේ. ඌව පළාත් සභා මැතිවරණයේ කටයුතු පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් මෙහිදී ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා කරනවා. ඌව පළාත් සභා මැතිවරණයේදී වූ අඩුපාඩු පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන වැඩ පිළිබඳව තමයි මෙහිදී විශේෂයෙන් සාකච්ඡා වන බවට වාර්තා කරන්නේ. ඒ ලක්බිම් පුවත්පතිනුයි ඒ පුවතත් උපුටා ගත්තේ. ඒ වගේම අමරශ්‍රී ලංකාදීප පුවත්පතේ අපි පළමු පිටුවේ තිබෙන ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. ඌව සභාවේ දෙපැත්තට පැන්න දෙදෙනෙකුත් පරාජිත 16 දෙනා අතර ඔබ දන්නවා 15 දෙනෙක් 16 දෙනෙක් පසුගිය පළාත් සභා මැතිවරණයේදී ඉදිරිපත් වුණ අපේක්ෂකයින් පරාජයටපත් වෙලා තිබුණා. ඉතින් මේ අතර ඌව පළාත් සභාවේ දෙපැත්තට පැන්න දෙන්නෙකුත් ඉන්නවා කියන පොත තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ දැන් ප්‍රතිඵල ප්‍රකාශයටපත් වුණාට පස්සේ දැන් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල ප්‍රකාශයටපත් වුණේ දිස්ත්‍රික් තෙරීම් බාර නිලධාරී රෝහණ කීර්තිසානක් මහතාගේ ප්‍රධානත්වයෙන්. උදෑසන 9:00 විතර තමයි අපේක්ෂකයින් සියලු දෙනාම ඇවිල්ලා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සඳහා වෙච්ච විශේෂ කාමරයේ ඊට යාමට අවසර තිබුණේ ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා ඇතුළු ඒ ප්‍රධාන අවසරලත් කීප දෙනෙකුට සහ අපේක්ෂකයින්ට පමණයි. ඒතොර ප්‍රධාන අපේක්ෂකයින් සියලු දෙනා අසුන්ගෙන බලාගෙන හිටිය ප්‍රතිඵල ලැබෙනකම්.
උදේ 9:00ට පමණ බොහෝ දෙනෙක් අසුන් යන පටන් ගත්තා. 10 වෙනකොට උදෑසන 10 පමණ වෙනකොට සියලු දෙනාම වගේ පැමිණ හිටියා. ඊට පස්සේ මේ දැන් සියලු දෙනා දැන් ප්‍රතිඵල ලැබෙයි කියලා බලාගෙන ඉඳලා හවස 2ත් වෙනකුණුත් බලාගෙන හිටියා. දැන් දිසානායක මහත්මයා එක අවස්ථාවක ප්‍රතිඵල ලේඛනය අතර අරගෙන අපිට දැන් පේනවා එහා පැත්තේ ඉඳගෙන ඉන්න මාධ්‍යකරුවන්ට ප්‍රතිඵල ලේඛනය අතර අරගෙන ආයෙ ගිහිල්ලා කියනවා නෑ මේක ආයෙ නැවත පරීක්ෂා කරන්න කියලා. දැන් අපේක්ෂකින් දිග හුස්මක් අරගෙන ඉවර වෙලා ආයෙ නතර වෙනවා. හොඳයි එක වතාවක් ඉතාම ආසන්න අවස්ථාවකදී ප්‍රතිඵල ලේඛනය අරගෙන එතුමා ආවා මයික්‍රොෆෝන් එක ගාවට මේක කියන්නේ. නැවත ගියා පරීක්ෂා කරන්න කියලා. ඉතින් කොහොම හරි අවසානයේදී එතුමා කිව්වා මේ නිවැරදි ප්‍රතිඵලයක් ලබා දෙන්න ඕන. මොකද හදිසි වෙලා ප්‍රතිඵල දීලා ප්‍රතිඵලය නැවත වෙනස් කරනවට වඩා හොඳයි. හොඳට පරීක්ෂා කරලා හරි ප්‍රතිඵලයක් දෙන්න කියලා. පැතිවරණයේදී එහෙම එකක් වුණා. සිදු වුණා. ඉතිහාසයේ සෑහෙන කාලෙකින් සිදු වුණු සිදුවීමක්. ඉතින් කෙසේ වෙතත් අවසානයේදී මේ රෝහණකිරි දිසානායක මහත්තයා ප්‍රතිඵල ලේඛනය කියවගෙන යද්දී බොහෝ අපේක්ෂකයින් සතුටුදායක ජයග්‍රාහී අපේක්ෂකයින් සතුටුදායක මුණින් එළියට එද්දී පරාජිත අපේක්ෂකයින් බොහෝ දෙනෙකු කඳුළු පුරවගෙන එළියට එනවා අපි දැක්කා. සාමාන්‍යයෙන් ඡන්ද අපේක්ෂකයින් ලේසියෙන් කඳුළු පුරවගෙන ඉන්නවා දකින්න හම් වෙන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට ඡන්ද දායකයෝ තමයි කඳුළු පුරවගෙන ඉන්නේ. ඉතින් දුර්ලභ අවස්ථාවක් මේ අපි මේක සිනා මුතුමින් තුවර එක්තරා ආකාරයක කනගාටුවක්. මොකද ලොකු අපේක්ෂාවක් තියාගෙන මිනිස්සු සෑහෙන පිරිසක් ආධාරකරුවන් එක්ක වැඩ කරපු පිරිස් කඳුළු පුරවගෙන එළියට එනවා අපි දැක්කා. ඉතින් මේ පුවතත් ඒ වගේ කාරණයක් මේ 16 දෙනෙක්ට අහිමිවීම පිළිබඳව. තවත් පුවත් රසක් තිබෙනවා. අපි කෙටි විරාමයකට ගිහිල්ලා නැවත හමු. තවත් මැතිවරණ සම්බන්ධ සිද්ධියකින් අපි ඊළඟ පුවත පටන් ගනිමු. මේ ලංකාදීප පුවත්පතයි වාර්තා කරන්නේ ඩිෆෙන්ඩර් එකකින් පැමිණි පිරිසක් වැල්ලවායේ එජාප අපේක්ෂකට පහර දීලා බරපතල තත්ත්වයෙන් මොණරාගල රෝහලේ කියලා සඳහන් කරන්නේ ඩිෆෙන්ඩර් එකකින් රථයකින් පැමිණි පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර ඌපළා සභාවට තරම් කළ අපේක්ෂක වන වැල්ලවායේ ප්‍රාදේශ සභාවේ විපක්ෂ නායක වරයාටයි මේ පහර දීම සිදු කළ බවට වාර්තා කරන්නේ. ඒ වගේම අමරශ්‍රී තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරන ලක්වීම පුවත්පතේ ලක්ෂ 70ක හෙරෝයින් සමග කුඩුරුවන් අල්ලයි පොලිස් අනුනතකා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා යමින් සිටි කුඩුරුවන් නැමැත්තා පෙරේදා සවස කුඩුතෝගේ අද සමග ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව තමයි බොරැල්ල පොලිසිය පවසලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් නම අගට මුලට එකතු කරනවා සමහර වෙන උපසර්ග එකතු කරනවා එක එක දේවල් නේ වචන වලට එකතු කරනවා වගේ දැන් විශේෂණ එකතු කරනවානේ. දැන් අපේ සමාජයේ තියෙන එක පැතිකඩක් අනාවරණය කරන තැන තමයි කුඩු කොටස එකතු වෙනකොට. එහෙනම් අපි කොච්චර අපේ සමාජය තුළට මේක එකතු වෙලා තියෙනවද කියන කාරණේ. කුඩු රුවන් කුඩු නුවන් විවිධාකාර නම් තිබුණා හිටියන්නේ. දැන් මේ කුඩු රුවන් කෙනෙකුට අල්ලලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි මව්බිම පුවත්පතට යවමරශ්‍රී මව්බිම පුවත්පතේ සඳහන් වෙන්නේත් ඒජාපේ පැරදුණු දුකට මොනරාගල සුමනදාස වසබොයි කියන කාරණේ අපි මේ පුවත ගැන සාකච්ඡා කළා. ඒ වගේම වැඩිපුර දිවිනසා ගන්න අවුරුදු 17 20 තරුණියන් කියලා ප්‍රවෘත්තියකුත් වාර්තා වෙනවා. මේ සියලටම උඩින් තිබෙනවා මොණරාගලින් 105කින් වැඩි වුණා. බදුල්ලෙන් වැඩි වුණේ 73යි. එජාපේ දින්නේ බදුල්ලෙන් නෙමෙයි මොණරාගලි. මේ වෙනසද අමරශ්‍රී කියන කාරණේ ඒ එක ආකාරයක විග්‍රහයක් ප්‍රතිශතයක් එක්ක අරගෙන කරන විග්‍රහයක්. ඒ නිසා රංජිත්ට තනතුරක් දෙන්න ඕනයි කියලායි මේ සඳහන් කරන්නේ මේ මව්බිම් පුවත්පතේ මේ පුවත් සියල්ලටම ඉහළින් තිබෙන සිරස්තලයක්. කහට ගහ පතලේ කම්කරු 70ක වර්ජනය ගැන තවදුරටත් සඳහන් වෙනවා. අඩි 1100ක් පොළොව යට උපවාසයක් කරන බව. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් 9 ආරම්භන පුවතක් මේ සමගම වාර්තා කරනවා. විශේෂයෙන්ම අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන දූ දරුවෝ ඉන්නවා නම් සහ දැන් දරුවන් සූදානම් කරමින් ඉන්න ගුරුවරු ඉන්නවා නම් එයාටත් මේ නැවත සීකඳ වීමකටත් එක්ක මේ පුවත විශේෂයෙන්ම අපි සඳහන් කළේ. ඒ වගේම අමරශ්‍රී අපි රිවිර පුවත්පතේ තොරතුරු වෙත අවධානය යොමු කරමු. කෝටි 2ක් කප්පම් ඉල්ලු ගුවන් සෙබළ අත්අඩංගුවට මොනරාගල නගරේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනයක රුපියල් 2 කෝටියක් කප්පමක් ඉල්ලු ගුවන් හමුදා සෙබළකු මොනරාගල මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගත් පුවත තමයි රිවිර වාර්තා කරලා තිබෙන්නේ. ඔව් අපරාධ වලට ගියහම අපරාධ වලින් මොන විදිහකින්වත් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. අපරාධයක් කරලා විශේෂයෙන්ම දැන් අපේ පෞද්ගලික කාලේ සිදුවුණු සියලුම සිදුවීම් වලදී මීගලෑවේ දරුවාගේ සිදුවීම යෂෙන් ලංකානාත් ඒකනායක දරුවාගේ සිදුවීම ඊට පස්සේ සිදුවීම් දාමේ සියල්ලම පේනවා අපරාධයක් කරලා බේරෙන්න හම්බ වෙන විශේෂයෙන්ම අපේ රටේ අපරාධ විමර්ශන සම්බන්ධයෙන් පොලිසිය විශේෂ ප්‍රාගුණ්‍යයක් දක්වනවා. ඒ නිසා මොනම විදිහකින්වත් මොකක් හරි හේතුවක් නිසා පාර්ලිමේන්තුව කියන විදිහට අපි කියමු මොකක් හරි බලපෑමක් නැත්නම් අනිවාර්යෙන්ම ඒ අපරාධකරුවන් අල්ලනවා තමයි. පාර්ලිමේන්තුව වගේම අමරශ්‍රී විපක්ෂයේ දේශපාලකයන් කියන විදිහට නම් යම් කිසි ආකාරයක දේශපාලනයක් සම්බන්ධ නැති දේශපාලනයක් සම්බන්ධ වුණ සිද්ධියක් වුණොත් තමයි පොලිසිය උන් අත්අඩංගුවට බලය ඇත්තෝ
කියලා කියමුකෝ. ඔව්. කියන්නේ. ඒ අතරේ මෙන්න මේ හොර ඩොලර් අච්චු ගැසූ සෞඛ්‍ය නිලධාරියා වෙනත් ආයතනයකට කියලා සඳහන් වෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රහස් අංශය තුල කලකපටන් හොර ඩොලර් මුදල් මුද්‍රණය කළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පියවරගත් බව තමයි මේ වාර්තා කරන්නේ. ඒ වගේම මේ තවත් පුවතක් තිබෙනවා මේ එක්දරුමව පැහැරගත්තේ විවාහ කර ගැනීමේ අරමුණින් කියලා තවත් පුවතක් තිබෙනවා මේ දැන් ප්‍රාදේශීය മന്ത്രിවරයෙකුගේ පුත්‍රයෙකුගේ වික්‍රමයක් හැටියට තමයි ඒක වාර්තා කරලා තිබෙන්නේ. ඌව මහ ඇමති ඇතුළු ඇමතිවරු දිවුරුම් දීම ජනපති පැමිණීමෙන් පසු විශේෂයෙන්ම ඉංග්‍රීසි පුවත්පතකට මේ වාර්තා කර තිබුණා මේ ආණ්ඩුකාරවරයෙක් කියලා තියෙනවා ජනාධිපතිතුමා පැමිණීමෙන් පසු තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒ වගේම අමරශ්‍රී එකම අරමුණ වෙනම රාජ්‍ය බව දෙමළ පක්ෂ දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට පවසයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා භූමිය තුල වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීම දෙමළ ජාතික සන්ධානයේත් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂයේත් එකම අරමුණ හා ඉලක්කය බව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හැමෝම ගොනු කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් මගින් මාවේ සෝමසුන්දරම් සේනාධිරාජා මහතා ප්‍රකාශ කොට ඇත යනුවෙන් තමයි එහි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ. ඔව් මේ අපි රිවිර පුවත්පතින් ඒ තොරතුරු ගෙනාවේ. ඒ අතරේ අපිට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම දිනමින පුවත්පතේ තවත් කෙටි පොතකට යන්න ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් 11%ක වර්ධනයක්. මේ මහ බැංකුවයි කියන්නේ දකුණු ආසියානු කලාපීය රටවලට සාපේක්ෂව වේගවත් ආර්ථික වර්ධනයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 11.1%කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන බවයි මේ වාර්තා කරන්නේ. මහින්ද අලුත් ගෙදරයි වාර්තාව ගෙන එන්නේ. මේ වසරේ ජූලි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 955ක අගයක් පෙන්නුම් කරන අතර 11.1%ක වර්ධනයක් බවත් මේ වසරේ පළමු මාස 7 තුල ශ්‍රී ලංකාවේ සමුච්චිත අපනයන ආදායම 15.9ක වර්ධනයක් වාර්තා කරන බව සඳහන් කරනවා. මේ ආර්ථිකය පැත්තෙන් ගෙනෙන තොරතුරක්. ඒ වගේම අමරශ්‍රී අපි බලමු මව්බිම පුවත්පතේ ඇතුළත සඳහන් වන්නේ ප්‍රවෘත්ති පිළිබඳ අවධානය යොමු කරමු. පෞල් සෞඛ්‍ය සේවා අලුත් ඇඳුමට අවසර දුන්නොත් යලිත් සටනක් පෞල් සෞඛ්‍ය නිලධාරීගේ සංගමය තමයි මේ අනතුරු ඇඟවීම කරන්නේ. පෞල් සෞඛ්‍ය නිලධාරියන් සඳහා යෝජිත නව නිල ඇඳුමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැම් බලධාරීන් අනුමැතිය දුනහොත් ඒ නැවතත් හෙද පෞල් සෞඛ්‍ය සටනක් ඇවිලීමට මඟ පෑදෙන බව සමස්ත ලංකා පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් කුසුමා ඩයස් මහත්මිය පවසන්නේ යනුවෙන් තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරලා තිබෙන්නේ. අවුරුද්ද ආරම්භ වුණේම සෞඛ්‍ය පෞල් සෞඛ්‍ය සේවා අරගලයකින් එක්තරා ආකාරයක වෘත්තීය අරගලයකින් අන්තිමට දැන් ඔන්න මේක නිලැඳුම දක්වා ආපු බව තමයි මේ පේන්නේ. වෙනත් කාරණයක්. ඒ අතරේ මෙන්න මේ පොත ආසන්නෙම තවත් පොතක් තිබුණා. අපි ඒකටත් යොමුෙමු. 16 හැවිරිදි රෝගී දරිය අම්මයි පුංචි නංගි රැක ගන්න කරන සටනට අතහිත දෙන්න. මේ වගේ මේ අපි මේ විශේෂයෙන්ම කාගෙත් අවධානය යොමු යුතු පොතක් නිසා මේක කියවන්නේ. සැප්තැම්බර් 16 වෙනි දින මව්බිම පුවත්පතේ 3 වෙනි පිටුවේ අවුරුදු 15ක දරියක් ලෙඩ වූ අම්මයි පුංචි නංගි රැක ගන්න සටනක් යන ශීර්ෂයටදී කරපු අනාවරණයට අනුව බොහෝ පිරිසක් මේ පිළිබඳව විමසීමක් කළා කියලා සඳහන් වෙනවා. ඔවුන් සඳහා විශේෂ ගිණුම් අංකයක් සහ තොරතුරු කීපයක් තමයි මේ සටහන් කරන්නේ. ඒ විමසීම කරපු අය ඉන්නවා නම් එයාට මේ වගේ උදාදරුවෙකුට උදව් කරන්න අවස්ථාව තිබෙනවා. අමරශ්‍රී මව්බිම් පුවත්පතේම තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. කතරගම කපුකමේ උරුමය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අධිකරණ ඉතිහාසයේ සිදු නොවූ දෙයක් නීතිඥවරු සඳහන් කරන්නේ. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුවකට එරෙහිව තමයි මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ අතරේම තවත් මේ පැත්තට ගියොත් එම පොතක් තිබෙනවා මේ 64 හැවිරිදි කතට මේසන් බස් අතවර කර හෙටත් එන්නම් ගියා මේ ඒ පොත අපි වැඩිදුර ගැන කතා නොකරමු. කෙසේ වෙතත් මෙන්න මෙහෙම කියනවා මේ අවිවාහක ශ්‍රවණාබාධිත කාන්තාවකට තමයි මේ කනගාටුදායක සිදුවීමකට මුහුණ දෙන්න සිදුලා තියෙන්නේ. හෙටත් එන්නම් කියලා ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට අපට අවධානය යොමු කරන්න පුළුවන් යාල්දේවි යලි යාපනයට කියන ප්‍රවෘත්තිය. යාල්දේවි දුම්රිය වසර 30කට පසු ඊයේ යාපනයේ දුම්රිය ස්ථානය දක්වා සිය ගමන ආරම්භ කළේය. උතුරු දුම්රිය මාර්ගයට කිලිනොච්චිය කොකාවිල් ප්‍රදේශයේදී 1985 ජනවාරි 19 වෙනිදා LTT ත්‍රස්තවාදීන් බෝම්බ ප්‍රහාර ලැබීමෙන් පසු යාපනයේ දක්වා සිදු යාල්දේවි දුම්රිය ගමනාගමන කටයුතු සියල්ල නතර කරලා තිබුණා. මේ අදාළ රූපරාමු කිහිපයකුත් අද පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ඔබ අද විශේෂයෙන් මේ පොතට යද්දී මම මේ එහිම තවත් යනවා සැරයෙන් මට්ටමින් වසර 6ක් සම්පූර්ණ කර ඇතනම් පොලිසියේ SI තනතුරු රැසකට අවස්ථා. විශේෂයෙන්ම මේ පොලිසියේ ඉන්න උසස් වීම බලාපොරොත්තුෙන් ඉන්න පල්ලෙහා මට්ටමේ නිලධාරීන්ට සුබ ප්‍රවෘත්තියක්. ඒ නිසා අපි මේක කියවන්නේ 2014 10 වෙනි මාසයේ පළවෙනි දිනට මහ සැරයෙන් පොලිස් සැරයෙන් කාන්තා පොලිස් සැරයෙන් තනතුරේ වසර 6ක් සම්පූර්ණ කර ඇති නිලයන් උප පොලිස් පරීක්ෂක කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුරු දක්වා උසස් කිරීමට
සේවා කාලය හා කුසලතාව මත 2014 වර්ෂයේ සඳහා බඳවා ගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවන බව පොලිස් මූලස්ථානයේ දිවෙනේ සිළුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දන්වා තිබෙන බව තමයි මේ වාර්තා කරන්නේ. පොලිසියේ සේවය කරන අයට සුබ ප්‍රවෘත්තියක්. ඒ වගේම ඡන්ද කාලයේදී ලබා දුන් පළාත් සභා ගුරුපත් වීම ලේඛන තවමත් යවා නැහැ කියලා ලංකා ගුරු සංගමය කරන ප්‍රවෘත්තියක්. ලංකා ගුරු සංගමය තමයි මේක නිකුත් කරලා තිබෙන්නේ. නිවේදනයක්. ඒ වගේම මේ දැන් ඡන්ද කාලය ගැන කියපු නිසා මෙන්න තවත් එකක් තියෙනවා. බොරුවට තර්ක කරලා වැඩක් නැහැ. ප්‍රතිඵලයේ රතු එළියක්. අපිට වැරදුණු තැන් හොයන්න ඕනේ. මේ කියන්නේ മന്ത്രി විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රකාශයක්. එතුමා ටිකක් ඔය වගේ මතභේද ප්‍රකාශ ටිකක් කියනවා. ඒ වගේම යම් දේවල් සම්බන්ධයෙන් විවේචන කරන්න තියෙන අවස්ථාවල කෙලින් විවේචනත් කරන කෙනෙක්. ඉතින් එතුමාගේ අදහස අපි උත්සාහ කරනවා එතුමාව අපේ දුරකථන මාර්ගය ඔස්සේ සම්බන්ධ කරගෙන මේ ගැන තවදුරටත් කතා කරන්න. ඒ නිසා අපි පොතට ඉඩ තියලා අපි සිසු පුවත් වලට යමු. සිසුවිය සැකකරු සමග රෝහලින් පැනලා ගින් මේ කියන්නේ අතවරේ අල්ලගන්න රෝහල් ගත කළාම සිසුවිය සැකකරු සමග රෝහලින් පැනලා ගින් දෙයත් කණ්ඩියේ පවුල් කද්දි අල්ලයි. දැන් මේ ඉස්සර තිබුණා මේ කාරණයක් මේ වගේ විපතක් වුණාම නැත්නම් තරුණියකට අතවරයක් වුණාම මේ වැඩි සමතේකටපත් වෙන්නේ මේ තරුණියන් විවාහ කර ගැනීම හරි මොකක් හරි දෙයකට යන්න උත්සාහ කිරීමේ සිදුවීමක්. යම් ආකාරයක මේ අපරාධ වැඩිවීමේ ප්‍රවණතාවට ඒක හේතුවක්ද කියන කාරණේ ගැන විවිධ මේ වෙන මතුවෙච්ච සංවාදවලදී කතා වෙලා තියෙනවා. දැන් බාලවයස්කාරියක් එහෙම අරන් ගියා කියලා නීතියෙන් ගැලවෙන්න හම්බෙන්නේ නැහැ කියන එක ඉදිරියේදී බලා ගන්න පුළුවන්. අමරශ්‍රී තවත් ඒ හා සමාන පුවතක් තිබුණා. දැරිය 108 බිලි 5 වෙනිදි ලදරියකට ලිංගික අපයෝජන සිදු කළ 67 වෙනිදි පුද්ගලික අත්අඩංගුවට ගත් බැව් යාපනයේ පොලිසිය කියයි මෙවැනි අවාසනාවන්ත ප්‍රවෘත්ති අපට කියවන්නට ලැබීමත් අවාසනාවන්ත සිද්ධියක් හැටියට තමයි අපි සලකන්නේ. ඔව් ඒ අතරේ අපි තවත් පුවත් ඇතුළු පුටුවකට යමු. රිවිර පුවත්පතේ ඇතුළු පිටු කිහිපයකට යමු. ඊට පෙර අමරශ්‍රී අපි අවධානය යොමු කරන්න ඕන බෞද්ධ පුවතේම තවත් ප්‍රවෘත්තියක් තිබෙනවා. නියෝජ්‍ය නායකකම සජිත් අද ලැබුණාම අපි තවත් ශක්තිමත් කියලා රංජිත් මධ්‍යම බණ්ඩාර මහතා මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් සඳහන් වෙනවා. රනිල් සජිත් සමගිය කඩන්න ඒජාපේ සමහරු වලි කනවා. දකුණු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාත් ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ වගේම කොල්ලුපිටියේ තායි ගණිකා නිවස වටලා සතියයි මැනේජර් චන්දන රුහුණගේ ආගියාතක් හොයා ගන්න බෑ. කොරියානු ජාතික අයිතිකරුත් හැංගිලා ආදි වශයෙන් මව්බිමේ ඇතුළත ප්‍රවෘත්ති වාර්තා වෙනවා. ඔව්. දැන් අපි රිවිව් පුවත්පතට යන්නේ ඇමරිකන් ආධාර ලෙස ලැබුණු ටැබ් 400ට අර්ථ සාධකෙන් කෝටි 4ක් අරගෙන. දැන් මේ අර්ථ සාධක අරමුදල තියෙන සේවකීන්ට වෙනුවෙන් දැන් ඔන්න මේ වෙනස් එක අපි කියමු බලමු. කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලබා දීම සඳහා ඇමරිකානු ආධාරය යටතේ ටැබ් යන්ත්‍ර 400ක් ගෙන්වා ඇතත් එම ටැබ් යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සේවක අර්ථ සාධක අරමුදෙන් රුපියල් කෝටි 4ක අරමුද මුදලක් ලබාගෙන ඇතැයි රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමේ සභාපති චින්තක ගමගේ මහතා රිවිරට පැවසු බවයි මේ වාර්තා කරන්නේ. පුංචි විරාමයකට ගොස් සම්මතස්සේ අපි යලිත් කතාව ප්‍රෙස් රිලීස් කරන සමග සම්බන්ධ වෙමු. ඔව් කෙටි විරාමයකට අවස්ථාව යලිත් හමුවෙමු ප්‍රෙස් රිලීස් සමග. අපි නැවතත් යමු වෙන්නේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවකට සැපරියෙන් කොත්තු කන්න ඇවිත් කඩේ පිඟානට විදලා. සැපරියටත් අපහාසයක්. ඉබ්බගම කුඹුක්වැව පිහිටි කුඩා අවන්හලකට පෙරේදා සවස සුකෝභෝගී රථයකින් කාර්යකින් පැමිණි හොඳින් ඇඳපැළඳගත් වැදගත් පෙනුමැති මහත්මයෙකු කොත්තු රොටි දෙකක් මිලටගෙන අවන්හලේ තිබූ ඉතා වටිනා පැරණි පෝසලෙන් පිඟානක්ද සොරකම් කරගෙන පලා ගිය බව ඒ හිමිකරුයි සඳහන් කරන්නේ. මේ දෙයියෝ සාක්කි ආතීරයේ යටතේ තමයි ලංකාදීප පුවත්පත මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒ වගේම අමරශ්‍රී අද පුවත්පත වාර්තා කරන ෆොන්සේකාගේ ඡන්ද 45000ක් ආණ්ඩුව හොරකම් කරලා මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරන බව ප්‍රජාතන්ත්‍ර අධිපක්ෂ නායක සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශයක් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳෙමින් තමයි එතුමන් මේ බව සඳහන් කළේ. ඔව් ඒ අද පුවත්පතෙන් ඒ පොත ගෙනාවේ. ඒ වගේම අපිට තිබෙනවා තව ලංකාදීප පුවත්පතේ පුවතක් විශේෂයෙන්ම මේ හොරලොතරයි මුද්‍රණය කළ යැලූ සැකකරු පළවෙනි දාතේ රිබන් මේ ආණ්ඩුවට මුදල් ලැබෙන එක් මාර්ගයක් නේ ලොතරයි නේද? හැබැයි මේ හොරලොතරයි මුද්‍රණය කිරීම ගැන ලැබිච්ච පොතක් ඒ වගේම ඡන්දේදා ප්‍රචණ්ඩ ක්‍රියා නීති කැඩීම් 93ක් නිරීක්ෂණ ජාලයයි මේ කරන ප්‍රකාශය රංජන් කස්තුරි ගෙනෙන වාර්තාවක්. ඕපල සභා මැතිවරණය පැවති 20 වෙනිදා තුල ප්‍රචණ්ඩ ක්‍රියා සහ නීති විරෝධී ප්‍රචාර කටයුතු ඇතුළු සිදුවීම් 93ක් වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ ජාලය ස්ථාන කරන බවයි මේ වාර්තා කරන්නේ. අමරශ්‍රී khනිජ තෙල් ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවෘත්තියක් ටෙන්ඩර් කැඳවීමෙන් තොරව තෙල්ගත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගත වෙමින් ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථා වෘත්තීය සමිති චෝදනාව ප්‍රතික්ෂේප කරයි. ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඩොලර් මිලියන 90ක් වටිනා ඉන්ධන ගෙන්වීමට සමාගම් දෙකකට අවස්ථාව ලබා දී තිබෙන බවට වෘත්තීය සමිති සඳහන් කළත් අදාළ සමාගම් දෙකට එම අවස්ථාව ලබා දී තිබෙන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින් බව ලංකා khනිජ තෙල් නීතිගත සංස්ථාව කරන ප්‍රකාශය තමයි එහි සඳහන් වන්නේ. ඡන්දෙන් පස්සේ ඌව මෙහෙමයි මේ ලංකාදීප පුවත්පතේ කියවන ප්‍රගතක් සිදුවීම් ගණනාවක් තිබෙනවා. ඒ අතරේ මෙන්න මෙහෙම එකකුත් කියනවා. ඇමති දෙදෙනාගේ ආසනත් පරාදයි ඡන්දෙට දැමූ ගෝලියොත් ගෙදර.
චර්ජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන වාරිමාර්ග ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපා සිල්වා මහතා සහ විදේශ රැකියාව ප්‍රවර්ධන අමාත්‍ය ඩිලන් පෙරේරා මහතා නියෝජනය කළ ආසන දෙක පරාජය වීමට අමතරව එම අමාත්‍යවරුන් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ද පරාජය වීමද මෙවර ඌව පළසවා මැතිවරණයේ කැපිපෙනෙන සිද්ධියක් වූ බව තමයි මේ වාර්තා කරන්නේ මේ ලංකාදීප පුවත්පතින් උපුටා ගත්තා. ඒ වගේම අමරශ්‍රී දෑත් ශක්තිමත් කිරීමක් ගැන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරන ප්‍රකාශයක් මේ ඡන්ද ප්‍රතිඵලයක් සමග ඒ පැත්තෙන් මේ පැත්තට පිරිසක් එන්න බැරි කමකුත් නැහැ මේ ප්‍රකාශය කරන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපාබේවර්ධන මහතා. සාමාන්‍යයෙන් මේ වතාවේ පළස්සබා මැතිවරණ ප්‍රතිඵල බැලුවාම මේ එහාටයි මෙහාටයි පැනපු හුඟක් දෙනකොට ජනතාව හරි තීන්දුව දීලා තියෙන බව පේන්න තිබුණා හුඟක් තැන්වල. ඒ හින්දා ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ අපි තවත් එකක් තියෙනවා මේ ඉන්දියාව ගැන මේ පුවත. ඉන්දියාව අඟහරු අල්ලයි. පුවත එහෙමයි තියෙන්නේ. අපේ අසල්වැස ඉන්දියාව සිය අභ්‍යවකාශ තරණ වැඩපිළිවෙලේ ඓතිහාසික ජයග්‍රහණී පියවරක් හෙට ජයග්‍රාහී පියවරක් හෙට සැලසුම් කරන්න නියමිත බව මේ වාර්තා කරන්නේ. මුළු මහත් ලෝකයේම යුද්ධයට අධිපති රතුග්‍රහයා හෙවත් අඟහරු තරණයට තරඟ වැදී සිටින අතරේ ඉන්දියාව හෙට අඟහරු ඇල්ලූ ප්‍රථම ආසියාතික රට බවට පත්වන බවයි මේ වාර්තා කරන්නේ. හරියටම දින 300ක් අභ්‍යවකාශය ඔස්සේ ගමන් කළ ඉන්දියානු අඟහරු යානයේ මේ මාස 24 වෙනිදා බදාදා ඉන්දියානු වේලාවෙන් උදෑසන 7:30ට අඟහරු වෙත හොඳ හැටි කිට්ටු කරය වටා යන කක්ෂගත ගමන ආරම්භීමට නියමිත බව තමයි මේ වාර්තා කරන්නේ. අපි අද වැඩසටහන අවසන් කරමු. දිවයිනෙන් අපේ නිර්වින්දන විශේෂඥ රටට ලබා දෙන්නයි මාලදිවයිනෙන් අපේ නිර්වින්දන විශේෂඥ රටට ලබා දෙන්නයි සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කියන ප්‍රවෘත්තිය සඳහන් වෙනවා. විශේෂයෙන් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට නිර්වින්දන කටයුතු සම්බන්ධයෙන් විශේෂතාවක් දක්වන වෛද්‍යවරුන්ට මාලදිවයිනේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙලා තිබෙන්නේ. හොඳයි මේ පුවත් සමගින් අපිට අද දවසේ වැඩසටහන අවසන් කරන්නයි සිදුව තිබෙන්නේ. විශේෂයෙන්ම අද දවසේ පුවත් රසක් තියෙනවා මේ විශේෂයෙන්ම හැම පුවතකම තියෙන්නේ මේ පළාත් මැතිවරණ ගැන තමයි. ඉතින් අපි කෙටි අපි පුංචි වෙලාවක් ගමු මේ ක්‍රීඩා ප්‍රවෘත්තියක් තිබෙනවා මේක අපි සඳහන් කරමු. ජාතික පුහුණුකරු තෝරා ගැනීමේ සාකච්ඡාව අද ලෝක කුසලානෙන් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඔව් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දවන සනත් ජයසූරිය මහතා තමන්ගේ ක්‍රිකට් සම්බන්ධ කාර්යභාරයේ මේ වෙලාවේ පරිපාලන කාර්යභාරය සම්බන්ධයෙන් යම් ආකාරයක ඇගීමකට ලක් වෙලා තියෙනවා ඔහු කටයුතු කරන ආකාරය කියනවා. ඉතින් ඒ පොත සමගින් අපි දවසේ ප්‍රෙස් රිලීස් එක අවසන් කරන්නයි සූදානම. හෙටත් හමු වෙමු.